පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වන විට 15000කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටි බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් රටින් පිට කිරීමට රිචාඩ් බදූදීන්ගේ සහෝදරයා උදව් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් එවක සිදු කළ ප්‍රකාශය මේ වන විට තහවුරු වී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද සාක්ෂි ලබා දුන්නේ 24 වන දිනටයි. මෙහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමි වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් වහම අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් කළාද? සහරාන් හෂිම් නමින් කිව්වේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් මේ ගැන කතා කරන වෙලාවල ඇයි ඔය මිනිහව තාම එළිය තියන් ඉන්නේ කියලා නම් ඇහුවා. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. අපි නිතරම කිව්වා සහරාන්ගේ නම. උදාහරණයක් ගන්නම්. සිමියොන් කියන පුද්ගලයා අපරාධයක් කරන්න යනකොට සිමියොන් ගහන්න යන බැංකුව තියෙනවා. මේ බැංකුව කියන එකයි සිමියොන් ළඟ තියෙන්නේ ගල් කටස් එකක්ද T56ක්ද කියන එකයි නෙවෙයි ඔලුවට ගන්න ඕනේ. සිමියොන්ව හොයාගෙන අත්අඩංගුවට ගන්න එකයි වැදගත්. ඒකයි අපි සහරාන් ඉන්න තැන් ගැන කියනකොට සහරාන් කියලා නම හැමතිස්සෙම කිව්වේ. අපි ප්ලෑන් කළේ මාස්ටර් මයින්ඩ් ඇරෙස්ට් කරන්න. ස්වාමීනි සහරාන් ගැන සහ මේ තොරතුර ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 10000ක් විතර දැනගෙන හිටියා. ඔබ බොහොම බරපතල ප්‍රකාශයක් කළා. අප්‍රේල් 11 වෙනකොට මේ ගැන දසදහසක් විතර දෙනා දැනගෙන හිටියා කියලා. වගකීමෙන් දෙක කිව්වේ. ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදී කිව්වා ඔහු මේ බුද්ධි තොරතුර රේන්ජ් 4කට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරීන් 8000ක් විතර ඉන්නවා. STF එකේ 5000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්යාල වලින් දැනගෙන හිටියා. මොකද මගෙන් ඇහුවා මේ තොරතුරට සම්බන්ධ එක තානාපති කාර්යාලයක් මේ අපි එවප එක නේද ෂෙයා වෙන්නේ කියලා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද? සහරානුත් දැනගෙන ඉන්න ඇති. අර පාර්ලිමේන්තුවේ 225 දෙනාට යොමු කරලා තිබුණා. ඒගොල්ලන් නම් කියනවනේ දන්නේ නැහැ කියලා. නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. එහෙම බැලුවම 10000ක් නෙවෙයි 15000ක් විතර මේක දැනගෙන හිටියේ ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවේ තීරණ ගන්න ඕන සියලු දෙනා දන්නේ නැහැ. ඕකනේ දැන් කියන්නේ. මේ රටේ මිනිස්සු මැරුණ එකේ වගකීම මං බාරගන්නේ අප්‍රේල් 7 වෙනිදා වෙනකල් විතරයි. ඔය විදේශ බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නෙත් අපි. මටත් වඩා මේ අය ගැන මගේ නිලධාරීන් තොරතුරු රැස් කරපු නිසා මම මගේ නිලධාරීන් ගෙන්නලා විදේශ බුද්ධි සේවා දැනුවත් කළා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ වුණු මම එතනදී ට්‍රාන්ස්ලේටර් වුණා. මේ රටේ වෙලා තියෙන්නේ විදේශ රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉඳලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. මං ඒක 5 වෙනිදා ලිඛිතව ගෙන්න ගත්තා. 6 වෙනිදා මම හිතුවා ඉස්සරහට එන අලුත් අවුරුදු කාලය එක්ක මේක මං ළඟ විතරක් තියන් ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානියාට හා පොලිස්පතිට දැනුම් දුන්නා අප්‍රේල් 7 වෙනිදා. 8 වෙනිදා මට ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් වාර්තාවක් ලැබුණා. එතනදී මං කිව්වා මේක පොලිටිකල් ඉන්ක්වයරි එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු 1කමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්නම් කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 9 රැස්වීමේදී නිලන්ත මේක කතා කරයි කියලා හිතන් හිටියලු. ස්වාමීනි මට පරචිත්ත විඥානය නැහැනේ එහෙම හිතන් හිටියට. 9 වෙනිදා රැස්වීමේදී මම ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඇහුවා සර් ඔක තාම අතේ තියන් ඉන්නවද? ඕක ලෙඩක්නේ කියලා. මම දන්නේ නැහැ මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගත් පියවර මොනවද කියලා. ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනාම මගේ ඇඟට දානවා. ඔබ මේකෙන් අතහොද ගන්නවා. එහෙම නේද නිලන්ත මහත්මයා? මං ඒක ප්‍රතික්ෂේප කරනවා. මං කනගාටු වෙනවා මගෙන් එහෙම දෙයක් අහන එකට. ඔබ නොයෙකුත් අවස්ථාවල කිව්වා මේ ප්‍රහාරයට වගකීම බාර ගන්න නැහැ කියලා. එහෙම නේද? මං මේ දවස් ගාණක් දුන්න සාක්ෂි ඇත්ත. මම රස්සාවේ ඉන්නවද හිරේ යනවද කියන එක කොමිසම තීරණය කරයි. මම අතහොද ගන්නෙ නැහැ. 2015 මාර්තු 3 ඉඳලා 2019 දෙසැම්බර් 5 වෙනකල් මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කරපු දේවල් කිසිම බුද්ධ්‍යංශයක් කළේ නැහැ. අප්‍රේල් 21කින් පස්සේ ආපු කොළවලට ගත්ත ඇක්ෂන්ස් අප්‍රේල් 9 වෙනිදා ගත්තනම් ඒ ඇටිටියුඩ් ඊට කලින් තිබ්බනම් ඒ වෙනස බලන්න පුළුවන් කොමිසමට. අන්න එහෙනම් ටර්නින් පොයින්ට් එක අප්‍රේල් 21. මෙතන උනේ ඉන්ටෙලිජන්ස් හොයාගත්තම ඒගොල්ලන්ගේ. පිපුරුනාම අපේ. එච්චරයි ස්වාමීනි.
සිය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංගපෑමෙන් ඉවත්වන ලෙස මුත්තයියා මුරලිදරන් ජනප්‍රිය කොලිවුඩ් නළු විජයි සේතුපතිට දන්වා තිබෙනවා. විජයි සේතුපති මේ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුරලිදරන් විසින් එවූ ලිපියද පළ කර තිබෙනවා. මුරලි පවසා ඇත්තේ ඔහු වටා ගෙතී ඇති වැරදි මතවාද හේතුවෙන් විශිෂ්ට කලාකරුවෙකු අපහසුතාවට පත්වීම දැකීම තම අරමුණ නොවන බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම්නගර සෙසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව ගම්පහ දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් කටල සහ මුව ආවරතෝගයක් බෙදා දීම අද සිදු කෙරුණා. අරනායක දීප්පිටිය තඹරුව ප්‍රදේශයෙන් මාවයේ වැලි ගොඩ දැමීමට ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට අවසර ලබා දීමට එරෙහිව සහ වැලි ගොඩ දමන්නන්ගෙන් තමන්ට හිරිහැර සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ අතර පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ නිරෝධ නීති යටතේ පිරිස විසිරුවා හැරීමට කටයුතු කළා. කෙසේ වෙතත් අදාළ දේශපාලනඥය මස්ථානෙන් පිටපැන අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ගලේපෙළ රන්වැඩියාව ප්‍රදේශීය අනාරක්ෂිත දියවලක දියනෑමට ගිය එකම පවුලේ දරුවන් 30 දෙනෙකු දියකිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේ ගොස් ඇත්තේ වයස අවුරුදු 15ක සහ 12ක සොයුරියන් 3 දෙනෙකු සහ ඔවුන්ගේ 7 හැවිරිදි සොයුරායි. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ දේශපාලන පළගෙනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පළමුවරට සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මේ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දෙසුණු පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයිබෝවන්.